සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානයේ දවසේ තතුරැගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොවිඩ් මර්ධනයට හඳුන්වා දී ඇති ඖෂධ කරල සඳහා තාක්ෂණික කමිටුවේ අනුමැතිය. සපුගස් කන්ද තෙල් පිරිපහදුව తాවකාලිකව දින 50ක් වසා දැමීමට තීරණයක්. රජයේ පාසල්වල අනෙකුත් සියලුම ශ්‍රේණි ලබන සතියේ ආරම්භ කෙරේ. 2020 ක්‍රිකට් ලෝක කුසලානේ ජය ඕස්ට්‍රේලියාවට. The Over Men's World Cup champions, a team that can... වායු දූෂණය නිසා නවදිල්ලියේ පාසල් වසා දමයි. අද සිට తాවකාලිකව දින 50ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා තැබීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. කෙසේ වෙතත් මේ හේතුවෙන් රට තුළ තෙල් හිඟයක් ඇති නොවන බවයි අමාත්‍යවරයා අද ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කළේ. සපුගස්කන්ද තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන බොරු තෙල් තොග මේ දක්වාත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වෙත ලැබී නොතිබීම හේතුවෙන් තෙල් පිරිපහදුව తాවකාලිකව දින 50ක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ දා පටන් මෙතරම් දීර්ඝ කාලයකට වසා දැමෙන්නේ පළමු වරටයි. ප්‍රධාන වශයෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ මේ කනිත් තෙල් ව්‍යාපාරයේ ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා තමයි මේ තත්ත්වය ඇතිලා තියෙන්නේ කියන එක අපි කොහොම පැහැදිලිව කියනවා. අපි ඉන්ධන ගේනවා කාලෙන් කාලට ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වෙනවා. ඒ වැඩි වෙන මිලට සරිලන විදියට රටේ අලවි කරන්නේ නැහැ. අපි හිතමුකෝ තව සති 4කින් හරි සති 5කින් 6කින් පටන් ගන්නවා කියලා පිරිපහදුව. ඒ පිරිපහදුව පටන් ගත්තට පස්සේ ඊට පස්සේ අපි දීර්ඝ කාලීන අපි අනවුම් කරලා තියෙන බොරතෙල් ටික එනවා. එතකොට මේක අපි මෙතනින් අපි පටන් ගත්තට පස්සේ දීර්ඝ කාලීනව සති 6කින් පස්සේ පටන් ගත්තොත් අපිට අඛණ්ඩව පිරිපහදුව පවත්වාගෙන යන්න පුළුවන් නම් මේ සති 6 ඇතුළතදී අපි විශ්වාස කරනවා දැවිතෙල් පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද පිළිබල මණ්ඩලයට මේ වෙලාවේ ලොකු අවශ්‍යතාවයක් නැහැ. සති 6 වෙනකන් අපිට මැනේජ් කරගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මාස දෙකකට වැඩියෙන් ගිහිල්ලා පිරිපහදුව පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම අපිට මේක කළමනාකරණය කරගන්න බෑ කියන කාරණාව අපි අනිවාර්යයෙන් මතක් කරනවා. ඔබ දන්නවා මේ බොරතෙල් නැතිවීම කියන එක අද ඊයේ විච්ච දෙයක් නෙමෙයි. අපි දිගින් දිගටම මේ සම්බන්ධව අනතුරු ඇඟෙව්වා. රජයට අපි කියනවා මේ සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නට දවසේ රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත් වෙලා මේ බොරතෙල් නැතිභාවය විනාශ කරලා බොරතෙල් වහාම ගෙන්නගෙන පිරිපහදුව ආරම්භ කරන්න කඩිනමින් කටයුතු කරන්න. පිරිපහදුව ආරම්භ කරන්න පරක් වුණොත් මේක දීර්ඝ කාලීන පහදු නැවතුමක් නම් ඒව නවත්තන ක්‍රමවේදයක් තියෙනවා. ඒව ඇතුලේ සල්ප තැම්පත් වෙලා තිබුණොත් ඒවැ කොරෝෂන් වැඩි වෙනවා. ඊළඟට නැවත යන්ත්‍රාගාරය ආරම්භ කරන්න ඉතාමත් දැඩි දුෂ්කරතාවයක් භුක්ති විඳින්න සිද්ධ වෙනවා. කෙසේ වෙතත් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විදේශ විනිමය අර්බුදය විසඳාගත් වහාම බොරතෙල් ආනයනය සාමාන්‍ය තත්වයට පත්වීමෙන් අනතුරුව තෙල් පිරිපහදුව යළි ආරම්භ කරන බවයි. අද දින සිට తాවකාලිකව සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන්න අපි තීරණය කළා. රටේ තිබෙන සීමිත විදේශ විනිමය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට පමණක් යොමු කරමින් නිසි ලෙස එය කළමනාකරණය කරගත යුතු නිසා තමයි අපිට මේ තීන්දුව ගන්න උනේ. අපේ තෙල් පිරිපහදුව වසර 51ක් පරණයි. අපේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් සපයන්නේ සමස්ත පෙට්‍රල් අවශ්‍යතාවෙන් 14%යි සමස්ත ඩීසල් අවශ්‍යතාවෙන් 29%යි. බොරතෙල් ආනයනය කරනවා වෙනුවට මේ ප්‍රමාණයත් පෙට්‍රල් ඩීසල් ලෙස ආනයනය කිරීම විදේශ විනිමය කළමනාකරණයේදී වැදගත් වෙනවා. අපි මේ විදේශ විනිමය අර්බුදය විසඳාගත් වහම මේ බොරතෙල් ආනයනය යලි ආරම්භ කරනවා. උපරිම වශයෙන් දින 50ක් පිරිපහදුව වසා දැමීමට සිදු වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. රජයේ පාසල්වල මෙතෙක් ආරම්භ නොවූ ශ්‍රේණි ලබන සතියේ සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මේ අතර කොවිඩ් මර්ධනයට හඳුන්වා දී ඇති ඖෂධ කරල සඳහා ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමි ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළා.
ඊයේ දිනේ මෙරටින් කොවිඩ් සාධිතයින් 697ක් වාර්තා වුණා. එමෙන්ම පසුගිය 29 වනදා සිට මෙම මාස 4 වනදා දක්වා ප්‍රමාද වී වාර්තා වූ කොවිඩ් සාධිතයින් 1345 දෙනෙකුද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ යාවත්කාලින කළා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්ුණේ 5,51,542ක් ලෙසයි. රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යමින් තියෙනවා බිම්මට්ටමේ වාර්තා වෙන රෝගීන්ගෙන්. ඒ නිසා අපි තවදුරටත් සෞඛ්‍යාංශ විදිහට අපි මහ ජනතාවගෙන් ඉල්ලන්නේ එළඹෙන සති කීපයේ තවදුරටත් මේ රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම වළක්වා ගන්නට නම් අපිට කළ හැකි එකම දේ තමයි දැඩිව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම. පේන්න තියෙනවා අපිට මේ සතියන්තවල ඒ වගේම අනෙකුත් දිනවල මහ ජනතාව අනවශ්‍ය ගමන් බිමන් යන ආකාරය, ඒ වගේම අනුරාධපුරය වැනි ස්ථානවල සංචාරය කරන ආකාරය, සෞඛ්‍ය උපදෙස් කිසිවක් පිළිනොපදමින් අවම වශයෙන් මුහුණු ආවරණ ගැන පවා මේ වෙද්දි සැලකිල්ලක් නොදක්වන තත්වයක තමයි තියෙන්නේ. මහා පරිමාණයේ උද්ඝෝෂණ රැලි සංවිධානය කිරීමක් මේ වන විට දකින ලැබෙන රට තුළ මේක බාධාවක් වේද කොරෝනා මණ්ඩලයට. ඉතා පැහැදිලි ජනතාව ඒකරාශී වන අවස්ථාවකදී මොන තරම් අපි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළත් මෙවැනි රෝගියෙක් මේ ස්ථානයේ සිටියොත් මේ රෝගය අනික් අයට පැතිරෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩි. රෝගය පැතිරීමට තුඩු දෙන පරිදි ක්‍රියාවලියන් සංවිධානය කිරීමෙන් වළකින්න කියලා ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ රෝගීන් සංඛ්‍යාව මේ මොහොතේ තවදුරටත් අඩු නොකළහොත් මේ මරණ සංඛ්‍යාවේ අඩුවීමක් තවදුරටත් බලාපොරොත්තු වෙන්න බෑ. අපි මරණ සංඛ්‍යාව අවම කිරීමට පෙර රෝගීන් සංඛ්‍යාව අවම කිරීම අවශ්‍ය වෙනවා. එමෙන්ම තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. එම මරණ අතරට කාන්තාවන් 13 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 10 දෙනෙකු ඇතුළත්. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13995ක් ලෙසයි. මේ අතර පසු කොවිඩ් තත්ත්වයේදී දියවැඩියාව හට ගැනීමේ ප්‍රවණතාවයක් පවතින බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. කොවිඩ් වැළඳුන ලක්ෂ ගණනක් රෝගීන් ඉන්නවා. දැන් ඔවුන්ට පසු කොවිඩ් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එහිදී දියවැඩියාව ප්‍රමුඛ ලෙස ඉහළට එන. අනිකුත් රෝග ලක්ෂණ වලට අමතරව අපි දකිනවා අලුතෙන් දියවැඩියාව ඇතිවන ප්‍රවණතාවයක් සමහර අයගේ සමහර රටවල කරන මූලික පරීක්ෂණ අනුව 14%ක් 15ක් වැනි ප්‍රතිශතයකට කලින් කිසිම දියවැඩියා තත්ත්වයක් නොතිබුණ කොවිඩ් වැළඳුන රෝගීන්ට පසුකාලීනව දියවැඩියාව එන ප්‍රවණතාවයක්. මේ අතර කොවිඩ් මර්ධනය සඳහා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ගේ ප්‍රතිශක්ති මට්ටම මේ වන විට අඩු වෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළා. COVID-19 රෝගයට එරෙහිව අපි දීපු එන්නතේ මාත්‍රා දෙක සම්පූර්ණ කරලා දැන් බොහෝ ප්‍රදේශවල මාස 6ක් සම්පූර්ණ වෙගෙන තමයි එන්නේ. එතකොට ලෝකයේ කරපු පර්යේෂණ වලින් පෙනෙන දෙයක් තමයි මාස 6ක් පමණ ගියාට පස්සේ එන්නතේ මාත්‍රා දෙකම ගත්තට පස්සේ යම් විදියකට හි ප්‍රතිශක්තියේ අඩුවීමක් ක්‍රමානුකූලව සිදු වෙනවා. ඒක නිසා තමයි අප තීරණය කළේ Pfizer එන්නත ප්‍රතිශක්තිය නැවත ඉහළ නැංවීමේ මාත්‍රාවක් හැටියට ලබා දෙන්න. එතකොට ඒ කටයුත්ත අප ආරම්භ කරලා තියෙනවා. ඉදිරියේදී ඒක වේගවත් කරන්නත් අප කටයුතු යොදලා තියෙනවා. හැබැයි මේ අවස්ථාවේදී මේ එන්නතෙත් බලය යම් විදිහකට අඩු වෙගෙන යන. ඒ වගේම රටේ රෝගයත් යම් විදිහකට පැතිරෙන්න පුළුවන් කියලා අවධානමකුත් තියෙන අවස්ථාවක කොයි පැත්තෙන් බැලුවත් ඉදිරි සති 5-6ක කාලේ අපි පරිස්සම් වෙන්න ඕන පොදුවේ රටක් හැටියට. මේ අතර කොවිඩ් මර්ධනයට හඳුන්වා දී ඇති මොල්ලු පිරවීර ඖෂධ කරල සඳහා තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමි ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළා. COVID-19 රෝගය පිළිබඳ ශ්‍රී ලංකාවේ තාක්ෂණික කමිටුව නිර්දේශ කරලා තිනවා මොල්ලු පිරවීර ඖෂධය ශ්‍රී ලංකාව තුළ භාවිතයට ගැනීම සුදුසුයි කියලා. මොල්ලු පිරවීර තමයි පළවෙනි වතාවට කරලක් හැටියට මුඛ මාර්ගයෙන් ලබා ගන්න පුළුවන් බටහිර ඖෂධය හැටියට හඳුන්වා දුන්නේ. ඒ අනුව අප බලාපොරොත්තු වෙනවා ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා මේ ඖෂධය ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කරලා එය ලංකාවට ගෙනීම සඳහා කටයුතු යොදන්න. මේ වෙනකොටත් සමාගම් කිහිපයක් ඉදිරිපත් වෙලා තියෙනවා මොල්ලු පිරවීර ඖෂධය ශ්‍රී ලංකාවට ගෙනීම සඳහා. COVID-19 රෝගයේ සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ රෝග ලක්ෂණ පෙන්වන කණ්ඩායමට තමයි මොල්ලු පිරවීර කියන ඖෂධය ලබා දෙන්න නිර්දේශ කරලා තියෙන්නේ. මොල්ලු පිරවීර ඖෂධය භාවිතා කිරීමෙන් රෝගයේ උච්ඡන්න වීම සහ රෝහල් ගත වීම ඒත් එක්කම මිය යාම 50%කට වැඩි ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන් කියන පර්යේෂණ දත්තත් ලැබිලා තියෙනවා. ඉතින් ඒ අනුව එන්නත් ලබාගත් කෙනෙක්ට වුණත් රෝගය වැළඳුනොත් මෙම ඖෂධය ලබා ගැනීමෙන් ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන් කියන එක තමයි පර්යේෂණ වලින් පෙන්වලා දීලා තියෙන්නේ. කෙසේ වෙතත් දිවයින පුරා සිදුවන කොවිඩ් එන්නත් කරන කටයුතු අදත් ක්‍රියාත්මක වුණා. මේ අතර කොවිඩ් හේතුවෙන් වසා දැමුණු රජයේ පාසල්වල සෙසු සිවිල් ශ්‍රේණි ලබන සතියේ සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
අපිට පාසල් අද ඉහළ පන්ති සියල්ල විවෘත කරන්න පුළුවන්කමට ඇවිල්ලා තියෙනවා. ඉදිරි සතියේ අපි අනිකුත් ශ්‍රේණි පාසල් වල ආරම්භ කරනවා කර කතානායකතුමනි. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 13236ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,24,311ක් ලෙසයි. ඔස්ට්‍රේලියාව වයස අවුරුදු 12ට අඩු ළමුන් සඳහා ලබන ජනවාරි මාසයේ සිට කොවිඩ් මර්ධනයෙන්වත් ලබා දීමට තීරණය කර තිබෙනවා. කොවිඩ් වෛරසයට එරෙහි එන්නත් කරණය සාර්ථකව සිදු කරන ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 12ට අඩු ළමයින්ටද ලබන ජනවාරි මාසයේ සිට එන්නත් ලබා දීමට පියවර ගන්නා බව එරට සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් ප්‍රකාශ කළා. වයස අවුරුදු 16ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ගෙන් 190කට මේ වන විට එක් කොවිඩ් එන්නතක් හෝ ලබා දී ඇති අතර එන්නත් මාත්‍රා දෙකම ලැබූ ප්‍රතිශතය 83%ක් වනවා. එමෙන්ම වයස අවුරුදු 12-15 අතර ළමයින් මිලියන 57.7කටද මේ වන විට කොවිඩ් එන්නත් ලබා දී ඇති බවයි ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ. මෙලෙස පූර්ණ කොවිඩ් එන්නත් කරණය 70% සීමාව ඉක්මවීමෙන් අනතුරුවයි ඔස්ට්‍රේලියාව සිය ජාත්‍යන්තර දේශ සීමා විදේශ සංචාරකයන් සඳහා පසුගියදා විවෘත කරනු ලැබුවේ. මේ අතර දිනෙන් දින කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම වාර්තාගත ලෙස ඉහළ යාම හේතුවෙන් ජර්මනියේ පනවා ඇති හදිසි නීතිය දීර්ඝ කිරීමට සැරසෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. එය ලබන 25 වැනිදා අවසන් වීමට නියමිතව ඇති අතර හදිසි නීතිය දීර්ඝ කිරීම පිළිබඳව ජර්මනියේ ප්‍රාන්ත 16 ප්‍රධානීන් සහ මධ්‍යම රජය මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ජර්මනියේ සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ රෝහල් දැඩි සත්කාර ඒකකවල කොවිඩ් රෝගීන්ගේ තදබදයක් පවතින බවයි. එමෙන්ම ඉදිරියේදී සෞඛ්‍ය සේවාවන්ට සහායවීම සඳහා හමුදා සෙබළුන් 12000ක් යෙදවීමට එරට රජය පියවරගෙන ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ අතර අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවේ නව කොවිඩ් ආසාදිතයන් 10229 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් 5848ක්ම වාර්තා වන්නේ කේරළ ප්‍රාන්තයෙන්. එමෙන්ම ගත වූ පැය 24 තුළ කොවිඩ් මරණ 125ක්ද ඉන්දියාවෙන් වාර්තා වී ඇති අතර ඒ අනුව රට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,63,655ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කේරළ ප්‍රාන්තයෙන් පමණක් කොවිඩ් මරණ 65ක් ඊයේ දිනේදී වාර්තා වීම විශේෂත්වයක්. එමෙන්ම දිල්ලියෙන් කිසිදු කොවිඩ් මරණයක් වාර්තා නොවුවද අකණ්ඩව දෙවන දිනටත් 50කට වැඩි ආසාදිතයන් වාර්තා වන බවයි ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. අයහපත් කාලගුණයත් සමග භූ අස්ථාවර තත්ත්වයක් හේතුවෙන් වසා දැමුණු පහළ කඩුගන්නාව මාර්ගය තව දුරටත් වසා තැබීමට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තීරණය කර තිබෙනවා. පසුගිය දින කිහිපේ මහනුවර ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග නායෑමේ අවදානමක් පෙන්නුම් කළ කොළඹ මහනුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය තවදුරටත් වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සඳහන් කර තිබෙනවා. ඒ අද පෙරවරුවේ මාර්ග සංවර්ධන අධිකාරිය නිලධාරීන් භූ විද්‍යා විශේෂඥයින් භූගර්භ මහාචාර්යවරුන් සිදු කළ ක්ෂේත්‍ර චාරිකාවකින් අනතුරුවයි. එහිදී තීරණය වී ඇත්තේ අද දින නිරීක්ෂණයන් සහ ලබාගත් තොරතුරු මත මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් සහ අමාත්‍යාංශ මට්ටමින් වැඩිදුරටත් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට සූදානම් බවයි. ඒ අනුව එම කටයුතු අවසන් වන තෙක් තවදුරටත් එම මාර්ගය වසා තැබීමටයි තීරණය කර ඇත්තේ. මේ අතර මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලට කඩින් කඩ තවදුරටත් වැසි ලැබෙමින් පවතින බව අප වාර්තාකරු සඳහන් කළා. එමෙන්ම පවතින වර්ෂාපතනයත් සමග හැටන් නුවර එළිය ඇතුළු ප්‍රදේශ රැසක ඝන මීදුම් තත්වයක් පැවතීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඝන මීදුම් තත්වයක් පවතින අවස්ථාවල හැටන් නුවර එළිය ප්‍රධාන මාර්ගයේත් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් අතුරු මාර්ගවලත් සෙමෙන් සහ සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය විසින් රියදුරන් වෙත දැනුම් දී තිබෙනවා. මේ අතර පසුගිය දින කිහිපය තුළ බෙන්ගාල බොක්ක අවට හටගත් නව අඩුපීඩන කලාපය දිවයිනට මදක් ඈතින් අන්දමන් දූපත් ආසන්නයේ ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. ඒ හේතුවෙන් දිවයින ඇතැම් ස්ථානවල වැසි තත්වයන් තවදුරටත් නිර්මාණය විය හැකි බවයි ඒ මහතා සඳහන් කළේ. එතකොට මේකේ වක්‍ර බලපෑමක් හේතු කොටගෙන තමයි මේ උදේ කාලේ වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා සමහර පළාත්වලට, විශේෂයෙන්ම අපි බස්නාහිර, උතුර, වයඹ, ඊට අමතරව මධ්‍යම, සබරගමු සහ ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල කඩින් කඩ වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළක් ගත්තොත් ඌව, මඩකලපුව, අම්පාර වගේ දිස්ත්‍රික්කවල සන්ධ්‍යා කාලේ හෝ රාත්‍රී කාලේ වැසි හෝ ගිගුරුම්
ලැබුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව මේ පද්ධතියට සුළං ඇදිලා යන හින්දා මේ දිවයින හරහා තියෙන සුළඟේ වේගයත් සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේ අතර මහනුවර, කළුතර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවර එළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා බලාත්මක වන පරිදි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් නිකුත් කළ නායයන් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට පස්වරු 4 දක්වා දීර්ඝ කර තිබෙනවා. එහිදී විශේෂයෙන් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ නායයන් පිළිබඳ දැඩි අවධානමක් පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කළේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ මේරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස මෙම මාස අවසන් වන විට විවෘත කරන බව මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ අතර අදත් 2022 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය සිදු කෙරුණා. රජයෙන් ඉල්ලීමක් කරනවා මීරිගම කුරුණෑගල කොළඹ හනුවර අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කොටස විවෘත කරන්න කියලා. ගරු කතානායකතුමනි මේ අධිවේගී මාර්ගය අපි මේ මාසේ විවෘත කරන්න බලාපොරොත්තු වෙන්නේ. නුවරට ඊළඟ අවුරුදු දෙකෙන් සම්පූර්ණ නුවරට යන්න පුළුවන් විදිහට අධිවේගී මාර්ගය අපි හදනවා. දීර්ඝ කාලයක් වර්ෂයක් නෙමෙයි දශක දෙක තුනක් තිස්සේ ඇදී එන නාස්තිකාර ක්‍රියාමාර්ග ගැන මුදල් ඇමතිතුමා අවංකව ප්‍රකාශයක් පාර්ලිමේන්තුව හා රටට කරලා තිබෙනවා. ඒවා නිවැරදි කියලා හිතුවේ. ත්‍රිවීලර් රියදුරන්ට මිලියන 7000ක් කෝටි 70ක් වෙන් කරනවා කිව්වම දඩබඩ ගාලා අප්පුඩි ගැහුවා. ගෙදර ගිහිල්ලා තමයි බැලුවේ වෙන් වෙච්ච මුදලයි ඉන්න සංඛ්‍යාවයි බලනකොට එක්කෙනෙකුට කීයක්ද ලැබෙන්නේ කියලා. ත්‍රිවීලර් රියදුර ලියාපදිංචි ප්‍රමාණය ඉන්නවා මං හිතන්නේ ලක්ෂ 8ක් විතර. මේ ගාන බෙදුවාම අවුරුද්දකටම ත්‍රිවීලර් රියදුරකට වෙන් වෙන්නේ රුපියල් 750යි. මොකද්ද ත්‍රිවීලර් රියදුරකට 750න් කරන්න පුළුවන්? ටයර් එකක්වත් ගන්න පුළුවන්. පාසල් වෑන් රථ සඳහා මිලියන 400ක් වෙන් කරනවා වම අප්පුඩි ගැහුවා. පාසල් වෑන් රථ බස් රථ තියෙනවා 40000ක්. එතකොට එක්කෙනෙකුට ලැබෙන්නේ අවුරුද්දටම 10000ක්. පහුගිය අවුරුදු දෙක ඇතුළතදී විදේශීය ශ්‍රමිකයන් ලංකාවෙන් පිටරට යැවීම අඩු වුණා. ඒ වුණත් අපිට පුළුවන් වුණා අපේ ආදායම ස්ථාවරව පවත්වා ගන්න. ඒ අනුව 2019 දී ඩොලර් මිලියන 6717ක් 2020 දී 7104ක 2021 දී පළවෙනි කාර්තුවේදී 1867ක් අපි දැන් ඊළඟ අවුරුද්දේදී ලක්ෂ දෙකේ සීමාව අපි කොහොම හරි 2,50,000ක් 3,000ක් කැවීමට කටයුතු කරනවා. එතකොට තමයි අපිට වැඩිපුර විදේශ විනිමයක් අපිට සොයා ගැනීමට පුළුවන් වන්නේ. ඒ සඳහා රාජ්‍ය සේවය බරක් කියලා පාලකයාට කියන්න බෑ. පාලකයේ අසමත්භාවයක පාලකයා දක්ෂ නැහැ රාජ්‍ය සේවකයව. ඒ රාජ්‍ය සේවය විතරක් නෙමෙයි ඵලදායි සේවාවක් රටේ ජනතාවට ලබා දෙන්න වැඩපිළිවෙල හදන්න. දැන් මෙතනදී අවුරුදු 65 වෙනකම් විශ්‍රාමයන්ට දික් කරනවා. මේ මාර පරස්පරයි මේක. මොකද්ද මේ කරන්නේ? මේකේ අඩුම ගානේ මේ අයවැයෙන් පෞද්ගලික අංශය දිරිමත් කරන වැඩසටහන හැදුවද? ග්‍රාම සේවා වසං 14022ක් තියෙනවා. මේ 14022කට ලක්ෂ 30 ගානේ යොමු කරපුවාම අපේ පාක්ෂිකව හදා ගන්න නෙවෙයි අපිට ඡන්ද හදා ගන්න නෙවෙයි ගම හැදෙනවා නම් ඒකයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. අපි ඔක්කොම එකට එකතු වෙලා අපි ගම හදාගෙන ඊළඟ මැතිවරණයට යන්. රාජ්‍ය කටින පුණ්‍ය මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍ය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ පැවැත්වුණා. කුරුණෑගල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරස්ථානයේදී රාජ්‍ය කටින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍ය ඊයේ පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ දෙවැනි පරාක්‍රම බාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කටින මහෝත්සවයක් පැවැත්වුණු දෙවන අවස්ථාව මෙය බවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි බතික් අත්‍යන්තර රෙදි සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ කටින චීවර පූජා මහෝත්සවයට පැමිණි ජනාධිපතිතුමා ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරාධිකාරී අතිපූජ්‍ය ගල්ලැහැපිටියේ පේමරත්න ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසීමටද කටයුතු කළා. කටින චීවරයේ පඬු පෙවීම, පඬු ගල්වනයට ඖෂධ එක් කිරීම හා පඬු බඳුන සංඝ සතු කොට පූජා කිරීම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් සිදු කරනු ලැබුවා.
එමෙන්ම සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් බුදුපුත් මාපිය හරසර ජාතික වැඩපිළිවෙලේ සමාරම්භය සැනටුහන් කරමින් සම්බුදු සසුනට කුලදරුවන් පූජා කළ දෙමව්පියන් 6 දෙනෙකුට හැඳුනුම්පත් ලබා දීමද ජනාධිපතිතුමා අතින් එහිදී සිදු කෙරුණා. බත්ගසට පණ දෙමු මෑන් ගිනිවර්කා පැල ලක්ෂයක් දෙවෙනි පුරා රෝපණය කිරීමේ වැඩසටහනේ සමාරම්භය සැනටුහන් කරමින් ජනාධිපතිතුමා විහාර භූමියේ ගිනිවර්කා පැලයක්ද රෝපණය කර තිබෙනවා. ඒ අනුවම වැඩසටහනට සමගාමීව තෙවසරක් තුළ කොස් පැල දසලක්ෂයක් සිටුවීමේ වැඩසටහනද ආරම්භ කරන බවයි ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ඔස්ට්‍රේලියාව පළමුවරට පන්දුවාර 2020 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට ඊයේ සමත් වුණා. ඒ මෙවර ඩුබායිදී පැවති අවසන් මහා තරගය නවසීලන්තයට එරෙහිව කඩුළු 8කින් ජය ගනිමින්. මේ අතර ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩක නාමාවලියට ඇතුළත් වී තිබෙනවා. අවසන් තරගේ කාසියවාසය හිමිකර ගනිමින් ඔස්ට්‍රේලියා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව තරගේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුළු දෙක ලකුණු 76කදී මිද දැමීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත් වුණා. කෙසේ වෙතත් නවසීලන්ත නායක කේන් විලියම්සන් පන්දු 32කින් අර්ධ ශතකය ලබා ගත්තේ පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරගාවලියකදී ක්‍රීඩකයෙකු රැස් කළ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාවද තමන් සතු කර ගනිමින්. විලියම්සන් පන්දු 48කින් ලකුණු 85ක් රැස් කළ අතර ඊට 4 පහර 10ක් සහ 6 පහර 3ක් ඇතුළත්. ඒ අනුව නවසීලන්තය සිය පන්දුවාර 20 අවසානයේදී කඩුළු 4ක් දැවී ලකුණු 172ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව විසින් ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සමග ස්ථාවර වූ මිචෙල් මාෂ් දෙවැනි කඩුල්ලට ලකුණු 92ක සබඳතාවයක් ගොඩනැගමින් ඔස්ට්‍රේලියා කණ්ඩායමට ජයමාවත විවර කර දීමට සමත් වුණා. ඩේවිඩ් වෝනර් පන්දු 38කින් ලකුණු 53ක් ලබා ගත්තා. වේගවත් පිතිහරඹයක නිරත වූ මිචෙල් මාෂ් පන්දු 31කින් ලකුණු 50 සීමාව පසු කළේ නවසීලන්ත නායක කේන් විලියම්සන් පිහිට වූ 2020 වාර්තාව තම නම ඉදිරියේ සටහන් කරමින්. මාෂ් සමග එක් වූ ග්ලේන් මැක්ස්වෙල් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කර අරගෙන ගියා. මිචෙල් මාෂ් නොදැවී ලකුණු 77යි. ඔස්ට්‍රේලියාව කඩුළු දෙකක් දැවී නියමිත ඉලක්කය පසු කරමින් මෙවර 2020 ක්‍රිකට් ලෝක කුසලානයේ හිමිකරුවන් බවට පත් වුණා. තරගේ වීරයා මිචෙල් මාෂ් තරගාවලියේ වීරයා ලෙස සම්මානය ලැබුවේ ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර්. මේ අතර මෙම තරගය ආරම්භ කිරීමට පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලේ නම් කරන ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන් ඇතුළත් ICC Hall of Fame සම්මානය සඳහා නිර්දේශිත පිරිස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාද සම්මානයෙන් පිදුම් ලැබුවා. නොවැම්බර් 16 වැනිදා. ශ්‍රේෂ්ඨ අධ්‍යාපන විශාරදයෙකු බෞද්ධ නායකයෙකු ලේඛකයෙකු ගණිතඥයෙකු හා දේශපාලඥයෙකුද වන පීද එස් කුලරත්න මහතා මෙලොවින් සමුගෙන ඇත්තේ 1976 වසරේ නොවැම්බර් මාස 16 වන දිනයි. නොයිවසීමෙන් සිදුවන අන්තරාවන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා නම් කරන ලද ඉවසීමේ ජාත්‍යන්තර දිනය නොවැම්බර් මාස 16 දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. එය 1995 වසරේදී යුනෙස්කෝ සංවිධානය විසිනුයි ප්‍රකාශයට පත් කර ඇත්තේ. සෝවියට් රුසියාව විසින් අභ්‍යවකාශ ගත කළ වෙනේරා 3 යානය අභ්‍යවකාශයට දියත් කර ඇත්තේ 1965 වසරේ නොවැම්බර් මාස 16 වන දිනයි. එය වෙනත් ග්‍රහලෝකයක් මත පළමු වරට ගොඩ බැස් වූ පළමු යානයද වනවා. එත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.